විශේෂයෙන්ම දේශපාලන වශයෙන් සිදුවෙමින් තිබෙන දේවල් දැක්කහම ඒ වගේම විවිධාකාරයේ රාජ්‍ය තාන්ත්‍රිකයන් එනවා යනවා එන්න නියමිතයි මේ දේවල් දැක්කහම අපිට හිතෙන්නේ ලංකාව හරියට ලංකාවට වෙලා තියෙන්නේ අපේ රටට වෙලා තියෙන්නේ අර වෘෂණ කෝෂයට යට වෙච්ච රෝම කූපයක තත්ත්වය අර වෘෂණ කෝෂයට යට වෙච්ච රෝම කූපයක් තැලෙනවා වගේ තමයි දැන් නිකන් අපි තැලෙමින් තියෙන්නේ. පිරිසක් එනවා, ඒගොල්ලෝ යනවා, තව පිරිසක් එනවා, ඒගොල්ලෝ යනවා, තව පිරිසක් එනවා, ඒගොල්ලෝ යමක් දෙනවා, අපි ඒක ගන්නවා, ඒක වෙනුවෙන් අපි මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ තව පිරිසක් එනවා. දැන් අපි දැක්කනේ එකපාරටම මේ සෞඛ්‍ය අනතුරක් තිබෙන වෙලාවක, සෞඛ්‍ය ගැටලුවක් තිබෙන වෙලාවක එකපාරටම අපි දැක්ක චීන රාජ්‍ය තාන්ත්‍රිකයෝ ටිකක් කඩා වටිනවා. චීන රාජ්‍ය තාන්ත්‍රිකයෝ ටිකක් ලංකාවට කඩා පනිනවා. ඒකට ඒගොල්ලෝ ඇවිල්ලා ගියා. අපි මාධ්‍ය වලින් දැක්කේ මාධ්‍ය වලින් අපිට ලැබෙන තොරතුරු අනුව කියවන්න ලැබෙන තොරතුරු අනුව ඒ අය ඇවිල්ලා මුදල් යම් ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒ වගේම අපි මාධ්‍යවල අදවන විට දකිනවා ඒ සමගම ඒ අයට යම් යම් ව්‍යාපෘති ලබා දෙනවායි කියලා. ඒගොල්ලෝ ගිහිල්ලා හුස්ම ගන්න උනේ නැහැ. මෙන්න අපිට දැන් ලැබෙන ආරංචිය තමයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා එනවා. මයික් පොම්පෙයි මහත්තයා එනවලු. ඒ මහත්තයා මොකටද දෙන්නේ? මේක මේවා දිහා බැලුවාම තමයි අපිට හිතෙන්නේ හරියටම ලංකාව හරියට අර වෘෂණ කෝෂයකට යට වෙච්ච රෝම කූපයක් වගේ කියන එක. හැම එකාම හතර වටෙන් ගහනවා මේකට. කවුරු හරි ඇවිල්ලා කීයක් හරි දුන්නාම අපි මොකක් හරි දීලා ඒක ෂේප් කරගන්නවා. මොකක් හරි එකක් අපි ඒ වෙනුවට දෙනවා. මොකද්ද මේ වෙන්නේ? රටක ස්වාධීනත්වයට ඒ රටක ස්වාධීනත්වයට බරපතල අනතුරක්. ඒ රටේ ස්වාධිපත්‍යයට බරපතල අනතුරක් මේක. රටක් විදියට මේ අනතුර. අපි දෙකින් දිගටම කිව්ව දෙයක් තමයි අපි කාගේ පැත්තට බර වුණොත් මේ පවතින මේ ලෝක ක්‍රමය අනුව අපි එක් පිලකට බර වුණොත් කාට හරි බර වුණොත් එක පැත්තකට බර වුණොත් මොකද්ද වෙන්නේ? ඒක බරපතල අනතුරක්. අවසානයේදී කවුරු හරි ඇවිල්ලා පදාස පිටින් කඩාගෙන යනවා. පදාස පිටින් කඩාගෙන යනවා. එක්කෝ එක පැත්තකට බර වුණොත් අපිට ඒව සින්නක් කරව ලියලා දෙන්න වෙනවා. අපි ඒ අනතුර දැක්කා. අන්තිමේදී කාගෙන් හරි ණය ගන්නවා. ණයකාරයෝ බවට පත් වෙනවා. ණය අරගෙන අපි ණයකාරයෝ බවට පත් වෙනවා. මේ අපි සූදානම් වෙන්නේ දෙවනි වටෙන් එවැනි ණයකාරයන් බවට පත් වෙලා ආයිපත් කාට හරි මේ රට උගස් දින තැනකට ගමන් කරන්නද? මේ සූදානම් වෙන්නේ අපි ඒකටද? චීනය ඇවිල්ලා ගියාම චීනය මොනවා හරි දුන්නාම චීනයට පදාසයක් අපි දෙනවා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා මයික් පොම්පෙයි උන්නැහැ මෙහෙට ආවට පස්සේ ඒ උන්නැහැ කීයක් හරි දුන්නොත් අපි MCC එක දෙනවද? අද අපිට තියෙන බරපතල අනතුර මේක. අපිට තියෙන බරපතල සැකය මේක. පොම්පෙයි මහත්තයා ඉන්නේ මේ අපේ නිකන් සැප දුක බලලා අපිට අනේ අපොයි කියලා යන්න නෙමෙයි කියන එක අපි දන්නවා. මේ ඉන්නේ මොකටද? මීයක් කඩන්නේ අතලේව කන්නේ උන්නැහැලා. උන්නැහැලා ඉන්නේ මොකක් හෝ අභිලාෂයක් තියාගෙන. එකපාරට මේ වගේ තත්වයක් යටතේ මේ රට ගිනි අරගෙන ඉන්නවා. මේ සෞඛ්‍ය වශයෙන් සෞඛ්‍යමය වශයෙන් බරපතල අනතුරක්. මේ රටේ ජනතාව ජීවත් වෙන්න දඟලනවා. තමන්ගේ පණනල රැක ගන්න දඟලනවා. මේ පිරිසක් ඇවිල්ලා කවුරුත් දන්නේ නැහැ. මොනවද දෙන්නේ? ඇක්සා සෝෆා ගිවිසුම් තියෙනවා මේ ඉදිරිපිට. දොරකොඩට ඇවිල්ලා තියෙන්නේ. පොද මේ ආණ්ඩුව එන්න කලින් කිව්වේ මේක ඉවරයි රට ඉවරයි මේක විනාශයි කියලා. ආපු ගමන් ඇවිල්ලා සති දෙකක් යන්නුන්නේ 170ක් හොඳ වුණා. දැන් පොම්පෙයි මහත්තයා ඇවිල්ලා ගියාට පස්සේ ඒක 100ට 200කින් හොඳ වෙන්න පුළුවන්. පොම්පෙයි මහත්තයා ආවට පස්සේ මේක 100ට 100කින් හොඳ වෙන්න පුළුවන්. ඉතුරු 100ට 30ක් හොඳ වෙන්න පුළුවන්. කීයක් හරි අතමිටම වල ගියාම ඒකටද මේ යන්නේ? ඒකටද මේ අපි ගමන් කරමින් තිබෙන්නේ? ඒ නිසා තමයි අපි කියන්නේ මේක රටේ ආර්ථික වශයෙන් එක පැත්තකින් පරාදීනත්වයට අද දමන. එක පැත්තකින් පරාදීනත්වයකට අද දමන. මේක තමයි ලෝකේ අපි දැක්කේ මේ වගේ අනතුරුදායක තත්ත්වයන් තිබෙද්දි, අර්බුදයන් තිබෙද්දි, ආපදාවන් තිබෙද්දි තමයි ලෝකයේ ආපදා ධනවාදය දිව යන්නේ. ඩිසාස්ටර් කැපිටලිසම් කියලා අපි කියන්නේ මේකට. ආපදා ධනවාදය දිව යන වෙලාවක්. තම තමන්ට ඕන විදියට එක එක්කෙනා තමන්ට අවශ්‍ය කරන විදියට පදාස කඩාගෙන යන්න පුළුවන්. පදාස කඩාගෙන තමන්ට ඕන විදියට ගෙනියන්න පුළුවන්. ඒ රටවල් පරාදීන කරන්න පුළුවන්. ආර්ථික වශයෙන් පරාදීන කරන්න පුළුවන්. එවැනි තත්වයකට අපි මුහුණ දෙන බවක් පේන්න තිබෙනවා මේ කටයුතු කරන ආකාරය අනුව. මේ කටයුතු කරන ආකාරය අනුව එවැනි අනතුරක් ඇති වී ඇති බවයි අපිට පේන්නේ. රටේ ස්වාධීනත්වය, රටේ ආරක්ෂාව, ඒ වගේම රටේ නිදහස සම්බන්ධයෙන්
අපි දිගින් දිගටම කියන්නේ නොබැඳි පිළිවෙතක් අවශ්‍යයි. කාටවත් බර නොවන පිළිවෙලක් අවශ්‍යයි. චීනයටද බටහිරද කියන කාරණය නෙමෙයි. කෙනෙකුට බර වුණොත් අපි ඒ කෙනා වෙනුවෙන් පෙනී හිටියොත් අපි ඒ දෙන දේ මත යැපුණොත් අවසානයේ අපි එක පැත්තකින් ණයකාරයෝ බවට පත් වෙනවා. ඔවුන්ගේ වහලුන් බවට පත් වෙනවා. අනෙක් පැත්තෙන් ලෝකේ ආර්ථික දේශපාලන වශයෙන් බරපතල බල අරගලයක් තිබෙන මොහොතක ඒ බල අරගලේ කොටස්කරුවන් බවට මැදිහත්කරුවන් බවට අවසානයේ අපි එහි බරපතලම අවාසි සහගත තත්වයකට සහ එහි බරපතල බිත්තියට හේතු වෙලා හැම කෙනාගේම පීඩාවට පත්වෙන තත්වයකට පත්වෙන්න පුළුවන්. ඒ නිසා අපිට අවශ්‍ය කරන්නේ මේ මොහොතේදී අපි රටෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අපිට අවශ්‍ය නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන්න. කාටවත් බර නොවුණු පිළිවෙතක් අනුගමනය කරන්න. එහෙම බර වුණොත් අනෙක් පාර්ශවයන් තරහ කර ගැනීම නිසා ඇතිවෙන්නේ බරපතල අනතුරුදායක තත්වයක්. ඉතිහාසය අපි අත්දැකලා තියෙනවා. අපි කියන්නේ නැවත ඉතිහාසයේ මේ දේවල් සිදු වෙන්න ඉඩ දෙන්න එපා කියන ඉල්ලීම අපි කරනවා. අපි ඒ ඉල්ලීම කරනවා. ඒ වගේම අපි තවමත් දකින්නේ නැහැ. විශේෂයෙන්ම මේ COVID-19 මේ නැවත වතාවක් මේ මතුවෙන තත්ත්වය මේ මතුවුණු තත්ත්වයට ප්‍රධාන වගකියුත්තන් බවට අවසානයේදී මේ බරපතලම විවේචනයේ එල්ල වෙන බ්‍රැන්ඩික් සමාගම සම්බන්ධයෙන් ආණ්ඩුව අරගෙන තිබෙන පිළිවෙත ආණ්ඩුව ගෙන යන ආණ්ඩුව කුමන ආකාරයෙන්ද කටයුතු කරන්නේ කියන කාරණය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. අපි දන්නවා විශේෂයෙන්ම බ්‍රැන්ඩික්ස් ආයතනය මේ කම්මල එක පැත්තකින් ඒ කම්කරුවන් ඒ වැඩ කරන මිනිසුන් ඒ වැඩ කරපු ශ්‍රමිකයන් සූරා කෑමට ලක් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ සුරක්ෂිතභාවය අය කම්කරුවන්ගේ ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතභාවය ගැන නොසලකා ඔවුන්ගේ සෞඛ්‍ය ගැන නොසලකා ඔවුන් පැමිණිලි කරද්දී ලැබෙන තොරතුරු අනුව මාධ්‍ය වලින් අපි දකින්නේ ඔවුන් පැමිණිලි කරද්දී ඒවා නොසලකා හරිමින් ඒ ශ්‍රමිකයන්ගෙන් වැඩ අරගෙන තිබෙනවා. මේක කම්කරු නීතියට පටහැනි. ඒ ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වලට පටහැනි. මේක ශ්‍රම සූරා කෑමක්. මේක තමයි නව ලිබරල් වැඩපිළිවෙල. ඒ ලාභය ඉපයීම සඳහා වෙළඳපොළ සඳහා ඒ කම්කරුවාගේ සුරක්ෂිත භාවය ඒ යටපත් කරමින් කරගෙන යන වැඩපිළිවෙල. හැබැයි මේ වැඩපිළිවෙලට ඉඩ දීම බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේ කම්කරුවන් විශේෂයෙන්ම මේ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් මේ ආයතනය කටයුතු කර තිබීම ආකාරය පිළිබඳව නීත්‍යානුකූල පියවර ගත යුතුයි. මේ ශ්‍රම සූරා කෑම සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගත යුතුයි. ඒක පැත්තක්. ඒ වගේම අපිට පේන දෙයක් තමයි මේ ආයතනය බරපතල අපරාධයකට වගකිය යුතු ආයතනයක්. බරපතල අපරාධයකට වගකිය යුතු ආයතනයක්. ඒ නිසා අපි ඉල්ලන්නේ අපරාධ නීතිය යටතේ මොවුන්ට එරෙහිව කටයුතු කරන්න. අපරාධ නඩුවක් දමන්න සුදුසුකම් තියෙනවා මේ ආණ්ඩුව මේ ආයතනයට. මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කටයුතු කළ තියෙන ආකාරය අනුව මෙවැනි අනතුරුදායක තත්ත්වයක් තිබේදී සමාජ වශයෙන් සෞඛ්‍යමය වශයෙන් බරපතල අනතුරුදායක තත්ත්වයක් තිබේදී ඔවුන්ට අවශ්‍ය කරන විදිහට සේවකයෝ ගෙන්නුවේ කොහොමද? වෙනත් රටවල් වලින් සේවකයෝ ගෙන්නුවේ කොහොමද? එක පැත්තකින් ඒ සේවකයෝ ගෙන්නන්නේ ඒගොල්ලන්ට හයියක් ලැබුණේ කොහොමද? ඒක සොයා බැලිය යුතු කාරණයක්. එතකොට මේ සේවකයෝ පැමිණීම නිසා මේ රෝගය ව්‍යාප්ත වීම එතකොට මේ හිතාමතාම චේතනාත්මකවම එක ආකාරයකින් මේ රෝගය ව්‍යාප්ත වීමට ඉඩකඩ සැලසීමක් අනුග්‍රහය ලබා දීමක්. ඒක අපරාධයක්. ඒක බරපතල රෝගී තත්වයක්. මේන් බරපතල පීඩාවකට පත් වෙන්න පුළුවන්. ජීවිත අනතුරකට පත් වෙන තත්වයක්. ඒතර එවැනි තත්වයකට ඉඩ සැලසීම අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් ආයතනයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගත යුතුයි. නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි බ්‍රැන්ඩික්ස් ආයතනයට එරෙහිව. බ්‍රැන්ඩික්ස් ආයතනයට එරෙහිව සාමාන්‍ය මිනිසුන්ට එවැනි නීතිමය පියවර ගන්නවා. අපිට පේනවා සාමාන්‍ය මිනිහෙක් නිරෝධායන නීති කඩකලයි කියලා, ඇදිරි නීති කඩකලයි කියලා අපිට දකින්න දවස් ගානේ අය අත්අඩංගුවට ගන්නවා. එයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. බඩගින්න නිසා පාරට බැස්ස මිනිසුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. එළවලු ටික හාල් ටික හොයන්න ගිය මිනිසුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. එහෙමනම් කොම්පැනි කාර්යයන්ට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. චේතනාත්මකව එයාට පුළුවන්ද මිනිස්සුන්ව ගෙනල්ලා මේ රෝගය බෝ වෙන තැනකට මේ පරිසරය හැදුවනම් ඒ පරිසරය හැදීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව අපරාධ නඩුවක් පැවරිය යුතුයි. ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. එහෙම ගන්නේ නැත්තම් එහෙම ගන්න ප්‍රමාද වෙන බවක් අපිට පේන්නේ. හැරෙන තැපෑලෙන් වෙන අයට එරෙහිව සාමාන්‍ය ජනතාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඇයි මේ බ්‍රැන්ඩික්ස් ආයතනය ගැන මුනිවත රකින්නේ? ඇයි මේ බ්‍රැන්ඩික්ස් ආයතනය සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්නේ? එහෙම නීතිමය පියවර නොගන්නවා නම් ආණ්ඩුවත් ඒකට වගකිය යුතුයි.
ආණ්ඩුවත් ඒකට වගකිය යුතුයි. ආණ්ඩුවත් භාගයට භාගේ වගකිය යුතුයි. මේ නීතිමය පියවර නොගන්නවා නම් ඒ ශ්‍රමිකයන්ට කරපු අසාධාරණය සම්බන්ධයෙන් ඔවුන්ට කරපු ඔවුන්ගේ සූරාකෑම සම්බන්ධයෙන් එවගේම මේ අනතුරුදායක තත්ත්වයකට මුළු රටක්ම අදදමීම සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්නවා නම් ආණ්ඩුවද ඒ සම්බන්ධයෙන් වගකීමක් දැරිය යුතුයි. ආණ්ඩුවටත් වගකීමක් තියෙනවා. ආණ්ඩුවත් මේ පිටිපස්සේ සිටිනවාදෝ කියන බරපතල සැකය මතුවෙනවා. බරපතල සැකය මතුවෙනවා. ඒ වගේම අපි දිගින් දිගටම කිව්ව කාරණයක් තමයි මෙවැනි මෙය සෞඛ්‍ය ගැටලුවක්. මේක සෞඛ්‍ය ප්‍රහාරයක්. වසංගත ප්‍රහාරයක් මිසක මේක ත්‍රස්තවාදී ප්‍රහාරයක් නෙවෙයි. එනිසා අපි දිගින් දිගටම විශ්වාස කරපු දෙයක් අපි පෙනී සිටිය කාරණයක් තමයි මේ මොහොතේදී වැදගත් වෙන්නේ මේ රෝගය මේ තත්ත්වයට මුහුණ දීම සඳහා වැඩියෙන්ම අත්‍යවශ්‍යම සාධකයක් වන්නේ ඒ සෞඛ්‍යාංශවල මැදිහත් වීම. ඒ සෞඛ්‍යාංශවලට අවශ්‍ය කරන බලය ලැබිය යුතුයි. ඔවුන්ට අවශ්‍ය කරන ආයතන වලට අවශ්‍ය කරන බලය ලැබිය යුතුයි. අපි දිගින් දිගටම කිව්වා පහුගිය කාලේ ඒ සෞඛ්‍ය රෙගුලාසි ගැසට් කරපු ඒ ගැසට් එක ඉදිරියට එන්න ඕනේ. ඒ ගැසට් එකේ ඒ රෙගුලාසි මත තමයි ඒ නීති මත තමයි සහ ඒ ලැබෙන බලය මත තමයි ඒ සෞඛ්‍යාංශ වලට ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ. ඒ සෞඛ්‍ය විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය නිලධාරීන්ට මැදිහත් වෙන්න පුළුවන් වෙන්නේ. මහජනයාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ඒ රෙගුලාසි ක්‍රියාත්මක වෙනවාද කියන එක සම්බන්ධයෙන් ඒ නීති රීති ක්‍රියාත්මක වෙනවාද කියන එක සම්බන්ධයෙන් මැදිහත් වෙන්න පුළුවන් වෙන්නේ විමර්ශනය කරන්න පුළුවන් වෙන්නේ උන්ට බලයක් ලැබුණොත්. උන්ට බලයක් ලැබුණොත්. හැබැයි ආණ්ඩුව දිගින් දිගටම මගහැරියා ඒක. මැතිවරණ කාලේදී මගහැරියා ඒක. මැතිවරණ කාලේදී ගැසට්ටුව ඉදිරියට ආවේ නැහැ. ඒක ගැසට් කළේ නැහැ සෞඛ්‍ය රෙගුලාසි ඒ නීති රීති. ඒ මොකද මැතිවරණයට අවශ්‍ය වුණා මිනිස්සුන් එහාට මෙහාට යන්න. මිනිස්සුන්ව ගෙනියන්න පොඩි පිටින් ගෙනියන්න. ඒ නිසා ඒ ගැසට් එක ගැහුවේ නැහැ. ඒ ගැසට් එක ආවේ නැහැ. ඊට පස්සේ තවමත් අපිට දකින්න ලැබෙන්නේ නිසියාකාරව මේ සෞඛ්‍ය නීති රීති සහ ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඒ බලධාරීන්ට බලය ලැබිලා තිබෙන ප්‍රමාණය. බලය ලැබිලා තියෙනවාද කියන බරපතල සැකයක් තියෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය කරන්නේ මේක සෞඛ්‍ය ගැටලුවක්, සෞඛ්‍ය ප්‍රහාරයක්. මේකට නිකන් මිලිටරි ස්වරූපයකින් මුහුණ දෙන එක නෙමෙයි. මිනිස්සුන්ව බය කරන විදිහට. මේ රෝගය හැදුනහම මේ රෝගියා වැරදිකරුවෙක් කියලා. වෙනත් ආකාරයකින් මේක නිකන් බය කරලා රෝගීන්ව බය කරලා මේකට අතුල් කරගන්න බෑ. රෝගීන් බය කරලා නෙමෙයි. රෝගීන්ගේ ස්වච්ඡාවෙන් මහජනයා ස්වේච්ඡාවෙන් සහාය ලබා ගත යුතුයි. මහජනයා ස්වේච්ඡාවෙන් මේකට සහාය ලබා දිය යුතුයි. බය කරලා නෙමෙයි. අපි ඒ නිසා තමයි දිගින් දිගටම කියන්නේ මේක බය කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලෝකය මේක යම් ආකාරයකට මේකට සාර්ථකව මුහුණ දීපු රටවල්, නවසීලන්තය වගේ රටවල්, වියට්නාමයේ වගේ රටවල් පවා. වියට්නාමයේ තියෙන කොමියුනිස්ට් පාලනයක්. හැබැයි වියට්නාමයේ වගේ රටවල් පවා ඒ සෞඛ්‍ය සේවය තමයි ඉදිරියට දැම්මේ. මිලිටරි ස්වරූපයකින් මේකට මුහුණ දුන්නේ නැහැ. සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය සේවය ඒ විශේෂඥයන් තමයි ඉදිරියට දැම්මේ. ඔවුන් ඉදිරියට දාලා තමයි ඒ මහජනයාව දිනාගත්තේ. මහජනයා දිනා ගන්න ඕනේ. බලපෑම් කරලා නෙමෙයි. තර්ජනය කරලා නෙමෙයි. එහෙම වුණාම වෙන්නේ මහජනයා බිය වෙනවා. මහජනයා පස්සට යනවා. මිලිටරි ස්වරූපයෙන් මේකට මුහුණ දෙන්න ගියාම මහජනයා බිය වෙනවා. නිකන් මේ ත්‍රස්තවාදයක් මර්ධනය කරන්න නෙමෙයි යන්නේ. ත්‍රස්තවාදීන් විදියට සලකන්න නෙමෙයි. අපරාධකාරයෝ විදියට සලකන්න නෙමෙයි. මේ රෝගීන් මේ ලෙඩකට මුහුණ දීලා තියෙන්නේ. එතකොට ඒ අයව දිනා ගන්න ඕනේ. හැබැයි මේක නිකන් බලහත්කාරයෙන් කරන්න ගියාම රෝගීන් ආපස්සට යනවා, හැංගෙනවා. හැංගුනොත් මේක පැටවු ගහනවා. ඒ නිසා තමයි අපි දිගින් දිගටම කියන්නේ මේකට මුහුණ දෙන්න නම් ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයට අවශ්‍ය කරන බලතල ලබා දෙන්න. සෞඛ්‍ය ශාස්ත්‍රය ඉදිරියට ගෙන යන්න. හමුදාව අවශ්‍යයි. මිලිටරි සහයෝගය අවශ්‍යයි. හැබැයි ඒක අවශ්‍ය කරන්නේ ඒ අවශ්‍ය කරන පහසුකම් ලබා දීම සඳහා වුන් අවශ්‍යයි. හැබැයි මේකේ ප්‍රමුඛත්වය ලබා තිබිය යුත්තේ අපි දිගින් දිගටම කියන්නේ ප්‍රමුඛත්වය ලැබිය යුත්තේ සෞඛ්‍ය ශාස්ත්‍රයට. එහෙම නොවුනොත් මේක බරපතල විදියට මිනිසුන් ආපස්සට ගිහිල්ලා මිනිසුන්ව බය කරගලා මේ දේවල් කරන්න ගියොත් මිනිස්සු පස්සට යනවා, හැංගෙනවා. හැංගුනොත් වෙන්නේ මේක ප්‍රචාරණය වෙන එක, මේක පැතිරෙන එක. ඒ සඳහා ඒ පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම අපි දකිනවා යම් විදියකට මේ සම්බන්ධයෙන් අදහස් මතු කරද්දී විවිධාකාරී අදහස් මතු වෙනවා. අපි දැක්කා හමුදාපතිවරයා ඔහු විශේෂයෙන්ම ප්‍රකාශ කරලා තිබුණා මේ රෝගය සම්බන්ධයෙන් මේකට එක පැත්තකින් අපි
හැකිතරක් අපේ ගමන් බිමන් සීමා කරන්න ඕනේ. ගමන් බිමන් සීමා කරලා අපි නිවෙස් වලට වෙලා ඉන්න ඕනේ. ඒක තමයි අපිට කරන්න තියෙන ප්‍රධානම දේ. ඒකම අපි දැක්ක ඊයේ පෙරේද ආයි කියනවා හැකිතරම් අපි ආගමික මේවට ආශිර්වාද ලබා ගන්න. ආගමික ස්ථානවලට ගිහලා අපි ආශිර්වාදයන් ලබා ගත යුතුයි. ඉතින් මේ වගේ අපිට හරියටම කියන්න ඕනේ. මොකක්ද අපි කරන්න ඕනේ? අපි ගෙවල් වලටලා ඉන්නවද? එහෙම නැත්නම් අපි ආගමික ස්ථානවලට ගිහලා වැඳුම් පිදුම් කරොත් අපි ආශිර්වාදයන් පතාගෙන ගියොත් එතකොට මේ ලෙඩේ බෝ වෙන්නේ නැද්ද? එස දෙකෙන් එකක් කියන්න ඕනේ. මොකද අපිට අවශ්‍ය කරන්නේ මේ වෙලේ ස්ථාවර අදහසක්, ස්ථිර අදහසක් අපිට තියෙන්න ඕනේ. මොකක්ද අපි කළ යුත්තේ කියන කාරණේ සම්බන්ධයෙන්. එනිසා එක පැත්තකින් අපි ගෙදරට වෙලා ඉන්නේ, තවත් පැත්තකින් අපි පන්සල් පල්ලි වලට ගියාම මේ ලෙඩේ නොවේයි කියලා අපිට කියන්න පුළුවන්ද? අපි ආශිර්වාද වලට අපි විවිධාකාරී ආගමික වතාවත් වලට ගියොත් එහෙම ඇති වෙන තත්ත්වය මොකද්ද? ඒක රාශි වීම පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒක රාශි වීම පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා නම්, එනිසා තමයි අපි දිගින් දිගටම කියන්නේ මේකෙදී අතිශය වැදගත් වෙනවා සෞඛ්‍ය සේවය, ඒ සෞඛ්‍ය විශේෂඥයන්ගේ වැඩිහත් වීම. අපි තවමත් හරියට දකින්නේ නැහැ. අපි පහුගිය කාලවල දැක්ක සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉදිරියට ඇවිල්ලා මේ සම්බන්ධයෙන් කතා කරනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂඥයන් ප්‍රවීණයන් ඒ අය මේකට මැදිහත් වීම අත්‍යවශ්‍යයි කියන කාරණේ අපි දිගින් දිගටම මතු කරපු දෙයක්. ඒ වගේම අපිට පේන දෙයක් තමයි මේ වන විට 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන සාකච්ඡාව. 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් අපිට පේනවා විවිධාකාරයෙන් විරෝධයන් මතු වුණාම. දැන් විරෝධයන් මතු වෙනකොට ඒ විරෝධයන් සමතලා කරන එක නෙමෙයි. ඒ විරෝධයන් යටපත් කරන එක නෙමෙයි. ඒ විරෝධයන් නොසලකා හරින එක නෙමෙයි. ඒ විරෝධයන් ගෙනෙන මිනිහාට ගල් ගහන එක නෙමෙයි. අපි අර කියන්නේ මේ ආණ්ඩුව හැමදාම ගෙනියන ප්‍රතිපත්තිය තමයි, මේ ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රතිපත්තිය තමයි killing the messenger. killing the messenger. කවුරු හරි විරෝධයක් එල්ල කරාම ඒක සෞඛ්‍ය දේශපාලන ආර්ථික සම්බන්ධයෙන් මොන ශාස්ත්‍රීය සම්බන්ධයෙන් හෝ විවේචනයක් එල්ල කරාම, විරෝධයක් එල්ල කරාම ඒ විරෝධය මොකද්ද? ඒ විරෝධයේ ස්වභාවය මොකද? ඇයි විරෝධය මතු කරන්න කියන කාරණේ නෙමෙයි බලන්නේ. විරෝධය මතු කරන කෙනාව දඬු කඳේ ගහනවා. ඒ විනියව විත්තියට හේතු කරනවා. දැන් අපිට පේන්නේත් ඒකයි. දැන් 20 වෙනි සංශෝධනයේ සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂය නෙමෙයි. අපි කියමුකෝ පුරවැසි සංවිධාන නෙමෙයි. එහෙම නැත්නම් ආගමික සංවිධාන, ආගමික සංස්ථා නෙමෙයි. ආණ්ඩුව ඇතුළෙන්ම මේ සම්බන්ධයෙන් විරෝධයක් මතුවලා තියෙනවා. ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධයක් මතුවලා තියෙනවා. ඒ නිසා මේක පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. විරුද්ධ පක්ෂයේ ප්‍රශ්නයක් නෙමෙයි. සංවිධාන වල ප්‍රශ්නයක් නෙමෙයි. මේක සමස්ත ප්‍රශ්නයක්. මේක ජනතා ප්‍රශ්නයක් බවට පත් වෙලා. ඒ නිසා තමයි ආණ්ඩුව ඇතුලේ මේ පාර්ශවකරුවන්, ප්‍රධාන දේශපාලන නායකයන් ඇතුලේ මේ ප්‍රශ්නය මතුවෙන්නේ. ඒ ප්‍රශ්නය මතු වුණාම ප්‍රශ්නය මතු කරන කෙනාට ගල් ගහන්න එපා. අර පව්කාරයට ගල් ගහනවා වගේ දැන් ගල් ගහන විමල් වීරවංශ මහත්තයාට. දැන් විමල් වීරවංශ මහත්තයා තමයි පව්කාරය වෙලා තියෙන්නේ. අර පව්කාරයට ගල් ගහනවා වගේ දැන් විමල් වීරවංශ මහත්තයාට තමයි ගල් ගහන්නේ. මම කියන්නේ මොන මතවාදිය තිබුණත් අපිට මතවාදීව ගැටෙන්න නම් අපිට අවශ්‍ය කරනවා ඒ නිදහස් පරිසරය. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පරිසරය. ඒ පරිසරය රැකගන්න කවුරු හරි මැදිහත් වෙනවා නම් අපි පෙනී සිටිනවා ඒ වෙනුවෙන්. ඒ නිසායි අපි ආණ්ඩුවට කියන්නේ ගල් ගහන්න එපා. වීරවංශ මහත්තයාට ගල් ගහලා මේක යට කරන්න බෑ, සමතලා කරන්න බෑ. මේක කුඩුපට්ටම් කරන්න හදන්න එපා. මේ විරෝධයන් කුඩුපට්ටම් කිරීම කෙටිකාලීනව සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි දීර්ඝකාලීනව ඒක අවසන් වෙන්නේ බරපතල අනතුරුදායක තත්වයකින්. අපි ආණ්ඩුවට මතක් කර දෙනවා 18 වෙනි සංශෝධනය ගෙනල්ලා කෙටි කාලයක් සතුටු වෙන්න පුළුවන් වුණා. හැබැයි බට්ටා ඒ පැත්තට ඔර්ලෝසුවේ ගියා වගේම බට්ටා මේ පැත්තටත් ආව බව අමතක කරන්න එපා. ඒ නිසා කෙටි කාලීනව සතුටු වෙන්න ඕන නම් මේ 20 වෙනි සංශෝධනය ගෙනල්ලා සතුටු වෙන්න ඕන නම් සතුටු වෙන්න පුළුවන්. හැබැයි කෙටි කාලයයි. අපි ආණ්ඩුවට අනතුරු අඟවන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ඉගෙන ගන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ඉගෙන ගන්න. බලය උදෙසා ව්‍යවස්ථා වෙනස් කරන්නත් පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයා කළා වගේ ඕනනම් රනිල් වික්‍රමසිංහ මහත්තයා තමන්ගේ පක්ෂයේ ව්‍යවස්ථාවත් වෙනස් කරා. කෘත්‍යාධිකාරී මණ්ඩලයක් තමන්ට ඕන විදිහට ගත්තා. ඊට පස්සේ ඒ පාක්ෂිකයන් ඊට පස්සේ ඒ තමන්ගේ නායකත්වයක් තියාගෙන බලහත්කාරයෙන් වගේ හිටියා. හැබැයි මොකද උනේ? ඔක්කොම තිබ්බා. කෘත්‍යාධිකාරී මණ්ඩලයක් තිබ්බා. පක්ෂ නායකත්වයක් තිබ්බා. ව්‍යවස්ථාවත් තමන්ට ඕන විදිහට හදාගත්තා. අන්තිමේදී මිනිස්සු නැති වුණා.
අන්තිමේ දුනේ මිනිස්සු නැති වුණා. ඔක්කොම තියෙයි මිනිස්සු නැති වෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවටත් කියන්නේ මේ බලහත්කාරයෙන් මෙහෙම කරන්න ගියොත් විරුද්ධවාදය සමතලා කරගෙන 20ක් සංශෝධනය කරගන්න පුළුවන් වෙයි. ඕනනම් ව්‍යවස්ථාවකුත් ගේන්න පුළුවන් වෙයි. 3-2කුත් ගන්න පුළුවන් වෙයි. පාර්ලිමේන්තුවත් සමතලා කරන්න පුළුවන් වෙයි. හැබැයි මිනිස්සු නැති වෙනවා. මිනිස්සු නැති වෙනවා. පදාස පිටින් ගැලවිලා යනවා 18න් අපි දැක්කේ ඒක. එවැනි තත්වයකට යන්න එපා. එවැනි තත්වයකට යන්න එපා. මෙවැනි අශීලාචාර ගෝත්‍රික ස්වරූපේ මානව ශිෂ්ටාචාරය ආපස්සට ගෙනියන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා. අපි දැක්ක කවුරු හරි කියනවා විමල් වීරවංශ මහත්තයා හදන්නේ රාජපක්ෂවරුන්ව ඉවර කරන්න විනාශ කරන්න එව්වට ඉඩ දෙන්නේ නැහැ කියලා. විමල් වීරවංශ මහත්තයා ඕක ගේන්න කියන්න ඕනේ නැහැ. විමල් වීරවංශ මහත්තයා නෙමෙයි මේ වගේ අශීලාචාර මේ වගේ ගෝත්‍රික ස්වරූපේ සර්වාධිපතියෙක් හදන ව්‍යවස්ථාවක් ගෙනවුත් රාජපක්ෂ මහත්වරු ඉබේම නැති වෙනවා. අනුන් නැති කරන්න ඕනේ නැහැ. වීරවංශ මහත්තයා නැති කරන්න ඕනේ නැහැ. මේ වැඩෙන්ම නැති වෙලා යනවා. මේ ගෝත්‍රික ව්‍යවස්ථාවක් ගෙනල්ලා අසහාය පාලකෙක් වෙලා අවසානයේදී 18 මොකද උනේ? ඒ වගේම තමන්ම තමන්ගේ වල කපා ගන්න තැනකටපත් වෙනවා. අය අමුතුවෙන් වෙන කවුරුත් ඕනේ නැහැ මේකට. අමුතුවෙන් වෙන කවුරුත් ඕනේ නැහැ මේකට. ඒ නිසායි අපි කියන්නේ මේ මොහොතේදී විරුද්ධවාදයක් එන්නේ ඇයි කියන එක හොයලා බලන්න. ඇතුළෙන් එන්නේ පිටින් නෙමෙයි. ඇතුළෙන්මයි විරුද්ධ වෙන්නේ. ඇතුළෙන්මයි විරුද්ධ වෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ විරුද්ධවාදය ගැන හොයන්න. විරුද්ධවාදය සමතලා කරන්න නෙමෙයි අපි ආණ්ඩුවට කියන්නේ. ඒ නිසා මේක අවසානයේදී කවුරු හරි ඉතින් මේකට විරුද්ධ වෙලා මේකට අත උස්සන්න ගියොත් අත උස්සන කෙනාට වෙන්නේ මේක අවසානයේදී ඒකේ ප්‍රතිඵලය Tamanට ලැබෙනවා. අත උස්සලා මේකෙන් බේරෙන්න බෑ. මේක තමයි සැබෑ තත්ත්වය. දැන් 20ට කලින් මෙහෙමනම් 20ට කලින්ම කියනවා නම් අපිට අත තියන්න ගියොත් අපි මෙහෙමයි කරන්න කියන එක. මේක තමයි ඩෙස්පොටිසම් වල ස්වභාවය. සර්වාධිපතිවාදයේ ස්වරූපය. ඒකාධිපතිවාදයේ ස්වරූපය. ඒකාධිපතිවාදයේ හැම වෙලටම එක්කෙනා ඉන්න පුළුවන්. එක්කෙනාට ඕන විදිහට කටයුතු කළේ නැත්නම් කවුරුන් හෝ වෙනස් අදහසක් ප්‍රකාශ කරොත් ඒක සම්පූර්ණයෙන්ම යටපත් කරනවා. ඒක තමයි ස්වරූපය. ඒ නිසා තමයි අපි දිගින් දිගටම කියන්නේ මේ ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් පෙනී ඉන්න අය ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් පෙනී ඉන්නවා නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්නවා නම් මේ මොහොතේදී ඍජු තීන්දුවක් ගත යුතුයි. ආණ්ඩුවට බලපෑම් කිරීම කළ යුතුයි. ඇතුළෙන් හෝ පිටින් හෝ ඇතුළෙන් ඉන්න අය වුණත් ඒ බලපෑම දිගටම ගෙන යා යුතුයි. ඒක මේ රටේ විරුද්ධ පක්ෂයද ආණ්ඩු පක්ෂයද කියන කාරණේ නෙමෙයි. ඒක මේ රටේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්. මේක රටේ ශිෂ්ටත්වය පිළිබඳ ප්‍රශ්නයක්. මේක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා ඒ වෙනුවෙන් කටයුතු කරන්න. ඒ වෙනුවෙන් පෙනී ඉන්න දිගටම කියන කාරණය අපි නැවතත් මේ ජනතා නියෝජිතයන් සහ මේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ පුරවැසියාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ සියලු ප්‍රශ්න තියෙන අතරතුර අපිට අලුත් ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා. අපිට පේන තියෙනවා සමාජයේ. අපි දැක්ක මේ පහුගිය දවසක පූගොඩ පොලිසියේ යම් ආකාරයකට පූගොඩ පොලිසිය අත්අඩංගුවට ගත්ත තරුණයෙක් මරණයටපත් වුණයි කියන නිවේදනය. හැබැයි ඒක අදවන විට කියන්නේ පොලිසිය යම් කිසි විදියකට කරපු ප්‍රහාරයකින් පහර දීමකින් මේ සිදු වුණා කියන එක. පොලිස් පහර දීමකින් සිදු වුණායි කියන එක. ඒ නිසා අපි රජයෙන් බොහොම උමනාවෙන් ඉල්ලා සිටිනවා නැවත වතාවක් කැලෑ නීතියට යන්න එපා. ඒ ඥාතීන් අපි දකිනවා දිගින් දිගටම කියනවා ඒ තරුණයාට දිගින් දිගටම පහර දුන්නා. තාමානුෂික ලෙස පහර දුන්නා. පහර දීලා වමන යනකොට තමයි අරගෙන ගියේ. ඉංග්‍රීසි පිරිලාට දැම්මට පස්සේ ඔහු මරණයටපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න. මේක සිදුවීමක් නෙමෙයි. අපි දැක්ක තවත් සිදුවීමක් දෙකක් සිදු වෙනවා. අපිට අහන්න ලැබුණා මාධ්‍ය වලින් අර දීවර තරුණයෙකුටත් මේ ආකාරයකට දීවර තරුණයෙක් වෙඩි තබා මරා දමන කාරණයක්. ඒක මාධ්‍ය වලින් පළවුණු විදිහට එයාටත් යම් කිසි විදිහකට පොලිසිය සම්බන්ධයක් තියෙනවායි කියනවා. එසේනම් මේ අපි නැවත දකිමින් තිබෙන්නේ. මොකද අපිට අත්දැකීම් තිබෙනවා. අපි දීවරයන් සම්බන්ධයෙන් අපිට අත්දැකීමක් තිබ්බනේ. බර අවි වලින් දීවරයෝ ඝාතනය වෙච්ච යුගයක් තිබුණා. දැන් බර අවි වලින් නෙමෙයි නිකන් සරල අවි වලින් සහැල්ලු අවි වලින් මරණයටපත් වෙනවාද කියන සැකය තියෙනවා. ඒ නිසායි අපි ඉල්ලා සිටින්නේ මේ නැවත වතාවක් ආපස්සට යන්න බෑ. දීවරයන් මරා දමන එහෙම නැත්නම් උද්ඝෝෂකයන්ට එහෙම නැත්නම් විරුද්ධවාදීන්ට වතුර ටිකක් ඉල්ලන මිනිස්සුන්ට ජීවිතයෙන් අත්වෙච්ච ඉරණම අපි දකිනවා. අපි දැක්කා එවැනි ඉතිහාසයක් තිබුණා. නැවත වතාවක් එතනට ගමන් කරන්න බෑ. නැවත වතාවක් එවැනි තත්වයකට යන්න බෑ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ පූගොඩ ඇති වුණු සිදුවීම සම්බන්ධයෙන් මේ තරුණයාගේ ඝාතනය මරණයටපත් වීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න.
විමර්ශනයක් කළා නීත්‍යානුකූල පියවර ගන්න. නීත්‍යානුකූල පියවර ගන්න කියන ඉල්ලීම අපි රජයෙන් කරනවා බලධාරීන්ගෙන් කරනවා. බොහොම ස්තුතියි. News Hub, peopleizing the news.